ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ අද මම 11 වසරේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවශ්‍ය පාඩම් කොටසක් කතා කරන්නේ. ඒ කියන්නේ දැන් මේ කොරෝනා වසංගතයත් එක්ක ඔයගොල්ලන්ට පාඩම් ටික ගොඩාක් අත්පසු වෙලා තියෙනවා වගේම පාඩම් ඉතිහාසය කියන්නේ ගොඩාක් කතන්දරේ කියවන්න තියෙනවා. ඉතින් මේ වෙලාවේදී ඔයගොල්ලෝ මේ වෙනකොට යොමු වෙන්නේ නැහැ කියලාත් මම දන්නවා. දෙමව්පියෝ නිරන්තරයෙන්ම බැසිවිලි නගනවා. මේ පාඩම් ටිකක් අපහසුයි මේවා සරල කරලා දෙන්න පුළුවන් තරම් කියලා. ඉතින් මේ වෙලාවේ ඒ දරුවන් වෙනුවෙන් කරන්න පුළුවන් යුතුයකමක් වශයෙන් සැලකලා අපහසු තැන් ඇත්තටම හැම පාඩමක්ම නෙවෙයි ළමයින්ට විභාගයට වැඩිපුර එන අපහසුයි කියන ස්ථාන තමයි වැඩිපුර මම මේ අවස්ථාවේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ වෙලාවේ මම කතා කරන්නේ දෙවනි පාඩම 11 වසරේ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය බලය පිහිටුවීම කියන පාඩමේ ඔයාලට අපහසුයි විශ්වාස කරන කොටස. එතකොට ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය බලය පිහිටුවීම කියන කොටසේ ලංකාවට බ්‍රිතාන්‍යයන් අවධානය යොමු කරේ ඇයි කියන එකයි කතා කරන්නේ. ඇත්තටම ලංකාවට යුරෝපයෙන් ප්‍රධාන වශයෙන් ජාතීන් 3 දෙනෙක් ආවා. යුරෝපා ජාතීන් පෘතුගීසීන්, ලන්දේසීන්, ඉංග්‍රීසීන් කියන ජාතීන්. පෘතුගීසීන්, ලන්දේසීන්, ඉංග්‍රීසීන්. පෘතුගීසීන් කොයි අවුරුද්දද 1505 දී 1505 ඉඳන් 1602 දක්වා, ලන්දේසීන් 1602 ඉඳන් 1638 දක්වා, 1796 දක්වා, ඉංග්‍රීසීන් 1796 ඉඳන් 1948 දක්වා කාල පරිච්ඡේදය ලංකාවේ පාලනය කරා. පෘතුගීසීන් 1505 1602 මේගොල්ලෝ මුහුදුබඩ පළාත්වල විතරයි. ලන්දේසීනුත් 1000 පෘතුගීසීන්ගෙන් පස්සේ ලන්දේසීන් ගන්නවා 1602 ඉඳලා ඒගොල්ලෝ පාලනය කරනවා 1796 දක්වා. ඊට පස්සේ ආනවා ඉංග්‍රීසීන්. ඉංග්‍රීසීන් 1796 මුහුදුබඩ පළාත් අල්ල ගන්නවා 1948 වෙනකම් පාලනය කරනවා. ඉතින් මේ ඉංග්‍රීසීන්ගේ පැමිණීම ලංකාව විශේෂයෙන්ම දේශපාලන ආර්ථික සමාජීය සංස්කෘතික කියන සෑම ක්ෂේත්‍රයකම ප්‍රබල වෙනසක් ඇති කරා. ඒකට හේතුව පෘතුගීසි සහ ලන්දේසීන් ලංකාවේ මුහුදුබඩ පළාත්වල පමණයි බලය පිහිටුවා ගත්තේ. මුහුදුබඩ පළාත්වල පමණයි. ඉංග්‍රීසීන් කියන්නේ මුළු දිවයිනේ උඩරට අල්ලගත්තා. පෘතුගීසි ලන්දේසීන්ට උඩරට අල්ල ගන්න බැරි වුණා. එතකොට ඉංග්‍රීසීන් මුළු ලංකාවම අරගෙන ඒගොල්ලන්ගේ දේශපාලන ආර්ථික සමාජීය සංස්කෘතික යන සෑම විපර්යාසයක්ම දිවයින පුරාම ව්‍යාප්ත කිරීම නිසා ඉංග්‍රීසීන්ගේ පැමිණීම අපේ රටට විශාල වශයෙන් බලපෑමක් එල්ල කරා. අපි අද බලන්නේ ඇයි මේ ඉංග්‍රීසි ජාතීන් ලංකාව කෙරෙහි අවධානය යොමු කරේ කියන එක. ඉංග්‍රීසීන් ශ්‍රී ලංකාව කෙරෙහි අවධානය යොමු කිරීමට බලපෑ හේතු. පළවෙනි හේතුව තමයි ශ්‍රී ලංකාවේ පිහිටීමේ වැදගත්කම. ශ්‍රී ලංකාවේ පිහිටීමේ වැදගත්කම. දෙවැනි කරුණ තමයි ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමල වරායේ වැදගත්කම. පිහිටීම ත්‍රිකුණාමල වරායේ වැදගත්කම. ත්‍රිකුණාමල වරායේ වැදගත්කම. ඊළඟ තුන්වෙනි එක තමයි වෙළඳාමේ වැදගත්කම.
ලංකාව කෙරෙහි අවධානය යොමු කිරීමට බලපෑ හේතු ශ්‍රී ලංකාවේ පිහිටීමේ වැදගත්කම, ශ්‍රීකුණාමල වරායේ වැදගත්කම, වෙළඳාමේ වැදගත්කම. ශ්‍රී ලංකාවේ පිහිටීමේ වැදගත්කම, ශ්‍රීකුණාමල වරායේ වැදගත්කම, වෙළඳාමේ වැදගත්කම කියන කරුණු තුන තමයි මේ ඉංග්‍රීසියෙන් ශ්‍රී ලංකාව කෙරෙහි අවධානය යොමු කරන්න බලපෑ හේතු. අපි බලමු ශ්‍රී ලංකාවේ පළවෙනි කරුණ ඊට පස්සේ සාකච්ඡා කරලා ශ්‍රී ලංකාවේ පිහිටීමේ වැදගත්කම මේ පළවෙනි කරුණ සාකච්ඡා කරමු. ශ්‍රී ලංකාවේ පිහිටීමේ වැදගත්කම. ශ්‍රී ලංකාව ගත්තහම ඉන්දියන් සාගරයේ මධ්‍යගතව පිහිටා තිබීම විශේෂයෙන්ම බලපානවා ශ්‍රී ලංකාවේ පිහිටීමේ වැදගත්කම. ඉන්දියන් සාගරයේ මධ්‍යගතව පිහිටා තිබීම. ලංකාව මේ වගේ ඉන්දියන් සාගරේ මේ පැත්තේ මේ හැම තැනින්ම නැගෙනහිර බටහිරට ලෝකයේ ගෝලාකාර නිසා යන්න පුළුවන්. මේ හැම තැනකදීම කේන්ද්‍රස්ථානය තමයි ශ්‍රී ලංකාව. ඒ නිසා අපි කියනවා ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ මධ්‍යගතව පිහිටා තිබීම කියලා. ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ මධ්‍යගතව පිහිටා තිබීම. ඔයගොල්ලන්ගේ 11 වසරේ අච්චු පොතේ මේක පොඩ්ඩක් සිතියමක් ආකාරයකින් පැහැදිලි කරලා දීලා තියෙනවා. මෙන්න මේ විදිහට ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ මධ්‍යගතව පිහිටා තිබීම. 18 වෙනි සියවස වන විට ශ්‍රී ලංකාවේ කියන්නේ ඉන්දියාවේ නැගෙනහිර සහ බටහිර වෙරළ තීරය ඔස්සේ දේශපාලන බලය ගොඩනගා ගැනීමට පහසුවක් ලංකාව දූපතක් ලෙස තිබීම නිසා වැදගත් වෙනවා. ශ්‍රී ලංකාවේ ඉන්දියාවේ ආරක්ෂාවට, ශ්‍රී ලංකාවේ පිහිටීම ඉන්දියාවේ ආරක්ෂාවට, විශේෂයෙන්ම ඉන්දියානු සාගරයේ නාවික ආධිපත්‍ය පවත්වාගෙන යාමට මේ පෙර අපරදෙතික වෙළඳාමේ වෙළඳ මධ්‍යස්ථානයක් වීම බලපෑවා. ලංකාව ශ්‍රී ලංකාවේ පෙර අපරදෙතික මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ පෙරදිග සහ අපරදිග කියන වෙළඳ මාර්ගවල මධ්‍යස්ථානයක් වීම. තව එකක් අපි එතන මේකෙම කොටසක් හැටියට ගන්නත් පුළුවන් මේක. ශ්‍රී ලංකාව පෙරදිග හා අපරදිග වෙළඳ මධ්‍යස්ථානයක් වීම. ඊළඟට අපිට තව කරුණක් ගන්න පුළුවන්. මේ ඉන්දියාවේ ඉඳලා ඉන්දියාවේ නැගෙනහිර සහ බටහිර වෙරළ තීරයේ වෙළඳ හා නාවික බලය හසුරවන්න පුළුවන්. උදාහරණයක් හැටියට මෙන්න ඉන්දියාව, මෙන්න ලංකාව, මේ නැගෙනහිර සහ බටහිර වෙරළ තීරයේ නාවික හමුදා බලය කියන්නේ වෙළඳ කියන අංශ දෙකම පාලනය කරන්න පහසුයි ලංකාවේ සිට. ඉන්දියාවේ නැගෙනහිර හා බටහිර වෙරළ තීරයේ මොනවාද? නාවික බලයත් වෙළඳ බලයත්. නාවික හා වෙළඳ බලය ලංකාවේ සිට පහසුවෙන් හැසිරවිය හැක.
හැසිරවිය හැක. ශ්‍රී ලංකාවේ පිහිටීමේ වැදගත්කම. ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ මධ්‍යගතව පිහිටා තිබීම. ශ්‍රී ලංකාව පෙරදිග හා අපරදිග වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස පිහිටීම. ඉන්දියාවේ නැගෙනහිර හා බටහිර වෙරළ තීරයේ නාවික හා වෙළඳ බලය ලංකාවේ සිට හැසිරවීම පහසු වීම. නාවික හා වෙළඳ බලය ලංකාවේ සිට පහසුවෙන් හැසිරවිය හැකි වීම. ශ්‍රී ලංකාවේ පිහිටීමේ වැදගත්කම කියන එකට මේ ටික ඕගොල්ලන්ට මේ පිළිතුර ප්‍රමාණවත් විදිහට නිර්මාණය කරගන්න පුළුවන්. ඊළඟට අපි දෙවෙනි කොටසට යමු. ශ්‍රී කුණාමල වරායේ වැදගත්කම කියන එක. පහසුයි මේවා ඉතාම ලෙහෙසි අපහසුයි වගේ පෙනුනට. ඊළඟට දෙවෙනි එක අපි බලමු ශ්‍රී කුණාමල වරායේ වැදගත්කම. ශ්‍රී කුණාමල වරායේ වැදගත්කම. ඒ මොකද්ද? ශ්‍රී කුණාමල වරාය කියන්නේ මම කිව්වා මේ ස්වභාවික වරායක්. ඒක ලෝකයේ අනෙක් රටවල් වලට වගේ නෙමෙයි අපේ රටේට සුවිශේෂී පිහිටි භූගෝලීය පිහිටීමේ වැදගත්කම. ශ්‍රී කුණාමල වරායේ වැදගත්කමත් ඉංග්‍රීසි බ්‍රිතාන්‍යයන් කෙරෙහි අවධානය යොමු කරා. එතකොට ශ්‍රී කුණාමල වරායේ වැදගත්කම කියලා කියන්නේ ඊසානදිග මෝසම් සුළං කාලවලදී විශාල නැව් නවත්තන්න පුළුවන් ගබඩාගාරයක් වගේ ශ්‍රී කුණාමල වරාය තියෙනවා. එතකොට මොකද්ද මම කියන්නේ පළවෙනි එක පිළිගන්න පුළුවන් ඊශානදිග මෝසම් සුළං කාලවලදී ඊශානදිග මෝසම් සුළං කාලවලදී විශාල වශයෙන් නැව් නවත්විය හැකි ස්වභාවික වරායක් වීම. ඊසානදිග මෝසම් සුළං කාලවලදී විශාල වශයෙන් නැව් නවත්තන්න පුළුවන් ස්වභාවික වරායක් නිසා ශ්‍රී කුණාමල වරාය ඉංග්‍රීසියෙන් අවධානය යොමු කරන්න හේතුවක් වුණා. එතකොට ඒක ලංකාවට බලපෑවා. ඊළඟ තව එකක් තමයි මේ කාලය වන විට පෘතුගීසීන්ගෙන් පස්සේ ලම්දේසීන්ගෙන් පස්සේ ඉංග්‍රීසීන්ගෙන් පස්සේ යුරෝපා ජාතීන් තවත් පිරිසක් ප්‍රවිෂ්ඨ වෙලා. ඒ තමයි මොකද්ද? ඒ කවුද? ප්‍රංශ ජාතිකයෝ. එතකොට ප්‍රංශ ජාති ඉංග්‍රීසියෙන් ඉන්දියානු සාගරයේදී ප්‍රංශ ජාතිකයන් සමගගෙන ගිය සටන්වලදී ශ්‍රී කුණාමල වරායේ යුදමය වශයෙන් මේගොල්ලන්ට වැදගත් වුණා. ඊසානදිග මෝසම් සුළං කාලවලදී විශාල නැව් නවත්තන්න පුළුවන් ස්වභාවික වරායක් වුණා වගේම ප්‍රංශයත් එක්ක ගැටුම් නැතිවීමේදී යුදමය වශයෙන් ශ්‍රී කුණාමල වරාය වැදගත් වීම. විශේෂයෙන්ම කායික සටන් කිරීමේදීද මේ වන විට ඒගොල්ලෝ ප්‍රංශ ජාතීන් මේ වන විට මුහුදට සේන්දු වෙලා හිටියේ. ඒ නිසා මේගොල්ලොත් එක්ක ඇති ගැටුමේදී ශ්‍රී කුණාමල වරාය අල්ලගත්තොත් මෙයාලව ප්‍රංශ ජාතීන් පරාජය කරන්න ලේසියි කියලා සිතුවා. ඊළඟට මේක පිහිටීම වැදගත් වෙනවා. බෙන්ගාල බොක්කට හා අග්නිදිග ආසියාවට මුහුණලා තමයි ශ්‍රී කුණාමලය තිබ්බේ. බෙන්ගාල බොක්කට හා අග්නිදිග ආසියාවට මුහුණලා ශ්‍රී කුණාමල වරාය පිහිටා තිබීම.
ඊසාන දිග මෝසම් සුළං කාලවලදී විශාල වශයෙන් නැවුණවත් හැකි ස්වභාවික වරායක් වීම. දෙක යුදමය වශයෙන් ත්‍රිකුණාමල වරායේ වැදගත්කම. තුන්වෙනි එක අපිට ගන්න පුළුවන් බෙන්ගාල බොක්කට හා අග්නිදිග ආසියාවට මුහුණලා ත්‍රිකුණාමලය පිහිටා තිබීම නිසා යුදමය ආර්ථික හැම අංශයෙන්ම වැදගත්. එතකොට ත්‍රිකුණාමලය අපි ඉස්සෙල්ලාම කතා කරා ශ්‍රී ලංකාවේ පිහිටීමේ වැදගත්කම. දෙවෙනි එක ත්‍රිකුණාමල වරායේ වැදගත්කම. ඊසාන දිග මෝසම් සුළං කාලවලදී විශාල වශයෙන් නැවුණවත් හැකි ස්වභාවික වරායක් වීම නිසා ත්‍රිකුණාමල වරාය වැදගත් වෙනවා. ඊළඟට ස්වභාවික වරාය. යුදමය වශයෙන් ත්‍රිකුණාමල වරාය වැදගත් වුණා ප්‍රංශ ජාතීන් අතර ගැටුම් ඇති කිරීම. ළඟට බෙන්ගාල බොක්කට හා අග්නිදිග ආසියාවට මුහුණලා ත්‍රිකුණාමල වරායේ වැදගත්කම බලපෑවා. දැන් අපි කරුණු දෙකක් කතා කරා. තුන්වෙනි කාරණාව ඊළඟට කතා කරමු. වෙළඳාමේ වැදගත්කම. වෙළඳාමේ වැදගත්කම කියන කරුණේදී විශේෂයෙන්ම මම කිව්වා මුලදී ලංකාව අපනයනය කරපු රටක්. අපි දැන් ආනයනය කරාට අපි සියලු දේවල් අපනයනය කරපු රටක්. එංගලන්තේ ණය ගෙවා ගන්නත් අපේ රටවල මුදල් ලබා දීලා තියෙනවා ආරම්භයේදී. ඒතකොට අපි ධනෙන් සියලු වස්තු සම්පත් වලින් ආඩ්‍ය රටක්. ඒතකොට වෙළඳාමේ වැදගත් වීමේදී විශේෂයෙන්ම කුළුබඩු වෙළඳාම වැදගත් වුණා. කුළුබඩු වෙළඳාම වැදගත් වුණා කියන්නේ වෙළඳාමේ වැදගත්කම. යුරෝපයේ ඒකට හේතුව තමයි යුරෝපයේ ප්‍රධාන ආහාරය මස් කල් තබා ගන්න අවශ්‍යයි කුළුබඩු. ඒතකොට කුළුබඩු වැවෙන්නේ ආසියාවේ. ආසියාවේ කුළුබඩු අතරින් වැවෙන කුළුබඩු අතරින් හොඳම කුළුබඩු තියෙන්නේ ලංකාවේ. මොනවද කුළුබඩු වර්ග වැදගත් වෙන්නේ? කුරුඳු. විශේෂයෙන්ම ලෝකේ කුරුඳු ලබා දීම පිළිබඳ හොඳම කුරුඳු ලංකාවේ හොඳම කුරුඳු අතරින් වඩාත් හොඳ කෑගල්ල තියෙන්නේ මෙන්න කුරුඳු, ගම්මිරිස්, කරාබු නැටි, සාදික්කා වගේ කුළුබඩු වර්ග ලබා ගන්න ලංකාව ලබා. ඊට වඩා වටිනා වෙළඳ වෙනත් දේවල්. ඇතුන්, ඇද්දල, මුතු මැණික්, වගේ වෙළඳ ද්‍රව්‍ය ලබා ගැනීමට වෙළඳාමේ මේ ශ්‍රී ලංකාව ඉංග්‍රීසීන් අල්ලගන්න හේතුවක් වුණා. ඊළඟට බ්‍රිතාන්‍යයන් විසින් නිපදවන භාණ්ඩ මෙරට අලෙවි කරන වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස තෝරා ගැනීමත් මේගොල්ලන්ගේ ඉලක්කයක්. බ්‍රිතාන්‍යයන්ගේ නිෂ්පාදිත වෙළඳ ද්‍රව්‍ය අලෙවි කරන වෙළඳ පොලක් කර ගැනීමට අරමුණක්. එතකොට අපි හැමදේම ඇඩ්වර්ටයිස්මන්ට් හරහා මේ දේවල් බලලා ගත්තට මේගොල්ලන්ගේ අරමුණ මොනවද? ඒ වෙළඳැන්වීම් වල බ්‍රිතාන්‍යයන්ගේ නිෂ්පාදිත ලංකාව තුළට අලෙවි කරලා ඒගොල්ලන්ගේ ධනය ඒගොල්ලන්ගේ සමාගම විශේෂයෙන්ම ඒගොල්ලන් සමාගමක් පිළිටුවාගෙන තිබ්බා. ඉංග්‍රීසි පෙරදිග වෙළඳ සමාගම ඒක ලාභ කර ගැනීම තමයි අරමුණු වෙලා තිබුණේ. බ්‍රිතාන්‍යයන්ගේ නිෂ්පාදිත වෙළඳ ද්‍රව්‍ය අලෙවි කරන වෙළඳ පොලක් බවට ලංකාව පත් කර ගැනීම. කුළුබඩු වෙළඳාමේ වැදගත්කම කුරුඳු ගම්මිරිස යුරෝපයේ ප්‍රධාන ආහාරය මස් කල් තබා ගන්න අවශ්‍ය කුළුබඩු. එතකොට ඒ කුළුබඩු ආසියාවේ වැවෙන්නේ. ආසියාවේ වැවෙන කුළුබඩු අතරින් හොඳම කුළුබඩු තියෙන්නේ ලංකාවේ. මේ වෙළඳාමේ වැදගත්කම නිසා ලංකාව අල්ලගන්න බ්‍රිතාන්‍යයන්ගේ අවධානය. ඊට අමතරව වැදගත් දේවල් තිබුණා. ඇතුන්, නැද්දල, මුතු මැණික් වගේ දේවල් වලින් විශාල ආදායමක් ලැබුවා. ඇතුන් කියන්නේ බහුලව අපේ රටේ ජීවත් වෙච්ච සත්ත්ව කණ්ඩායමක්. ඒගොල්ලන්ගේ ඇද්දල ගන්නවා, ඇතුන් යාලවි කරනවා. විශේෂයෙන්ම ඉන්දියාවේ මහරජාවරුන් විශාල වශයෙන්
ලංකාවේ ඇතුන් මිලදී ගැනීම ඇතුන් ලබා ගැනීමට ලොකු ඉල්ලුමක් තිබ්බා. ඒ සියලු කටයුතු සඳහා ලංකාව අල්ලා ගැනීමේ වැදගත්කම බ්‍රිතාන්‍යයන් දැක්කා. ඊළඟට බ්‍රිතාන්‍යයන් නිකන් හිටියේ නෑ නිෂ්පාදනයන් කරා විවිධ දේවල්. ඒවා විකුණ ගන්න අලෙවි කරන්න පොදු වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස ලංකාව තෝරාගෙන තිබ්බා. මෙන්න මේ ඉහත කී කරුණු ශ්‍රී ලංකාවේ පිහිටීම වෙළඳ චේකුණාමල වරායේ වැදගත්කම වෙළඳාමේ වැදගත්කම කියන යන කාරණා හේතු කරගෙන ශ්‍රී ලංකාව ඉංග්‍රීසි විසින් අල්ලගත යුතුයයි තීරණය කරා. අපි ඒ නිසා විභාගෙදී අහන්න පුළුවන් බ්‍රිතාන්‍යයන් ශ්‍රී ලංකාව කෙරෙහි අවධානය යොමු කිරීමට බලපෑ හේතු මොනවාද කියලා. ඒක පැහැදිලි කරන්න ආවහම මෙන්න මේ විදිහට පැහැදිලි කිරීමක් සිදු කරන්න. මට හිතෙනවා මේ ප්‍රශ්න ඔයගොල්ලන්ට පැහැදිලි වෙලා ඇති කියලා. මේ කොටස අදට අවසానයි. ආයුබෝවන්.